දරුවා ආයුබෝවන් ඔයගොල්ලන්ට. අපි පටන් ගන්න යනවා අද අලුත් මාතෘකාවක් යත්තේ වීඩියෝ එකක්. විශේෂයෙන් අපි මේ දවස්වල චුට්ටක් වැඩිපුර කතා කරන මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. අපි කලින් මේ වෙනකන් කතා කරේ ප්‍රෝටීන සංශ්ලේෂණය ගැන පරණ සිලබස් එකේ සහ අලුත් සිලබස් එකට අදාළව. හිතුණා චුට්ටක් ඔයාලගේ අනුස්මිද්දේශයට දාලා තියෙන ටිකක් වැඩිපුර මේ දවස්වල මේ COVID-19 එක වැඩිපුර මේ දවස්වල කතා කරන කොටසක් ගැන කතා කරන්න. සමහර විට නවනිර්දේශ යටතේ මේ පාර විභාගයට වැඩිපුර එන්න ඉඩ තියෙන කොටසක් ඉඳලා ඒක කතා කරන එක ටිකක් වැදගත් කියලා මට හිතුණා මේ වීඩියෝ මාලාව. අපි කතා කරන්න ගමු එහෙනම් ඔයාලගේ 7 වෙනි පාඩමේ නුක ජීව විද්‍යාව පාඩමේ අවසාන හරි ජාන තාක්ෂණය පිළිබඳව තියෙන පාඩම් කොටස් වල අපිට කතා කරන්න තියෙනවා මේ මාතෘකාව PCR. මේක හැම වෙලේම මේ දවස්වල වැඩිපුර ඇති. දවසකට මෙච්චර PCR ප්‍රමාණයක් කරා, ලෝකේ දවසකට මෙච්චර PCR ප්‍රමාණයක් කරා. PCR වලින් තමයි COVID-19 වෛරස් එක ශරීරගත වෙලාද කියලා හොයාගන්නේ. ඒ වගේ මේ දවස්වල නිරන්තරයෙන් අහන්න ලැබෙන මාතෘකාවක් මොකද්ද මේ PCR කියලා කියන්නේ? ඒක අපි A level syllabus එකට අදාළව A level විෂය නිර්දේශයට අදාළව නිර්දේශය යටතේ කොච්චර සීමාවකටද මේක කතා කරලා තියෙන්නේ? මොකද්ද මේ polymerase chain reaction නැත්නම් PCR කියලා කියන්නේ කියන එක අපි චුට්ටක් මේක කතා කරමු. PCR ඉංග්‍රීසියෙන් ගන්නොත් polymerase chain reaction. සිංහලෙන් කිව්වොත් මම polymerase දාම ප්‍රතික්‍රියාව. polymerase දාම ප්‍රතික්‍රියාව PCR polymerase chain reaction. හරි. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ මේ මොකද්ද මේ PCR කියලා කියන්නේ? ඒකේ යාන්ත්‍රණය මොකද්ද? මොන වගේ දේවල් වලටද මේක අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කියන එක දරුවෝ අපි කතා කරන්න යන්නේ. හරි. හරි. මේ polymerase chain reaction නැත්නම් PCR කියලා කියන්නේ දරුවෝ සාමාන්‍යයෙන් අපි දන්නවා DNA අණුවකට පුළුවන්. මේ මෙහෙම තියෙන DNA අණුවකට පුළුවන්. එයාගේ වගේම සම කොපි හදාගන්නනේ. DNA අණුවකට පුළුවන්. එයාගේ වගේම සම කොපි හදාගන්න. මේ පට දෙකට පුළුවන් වෙන වෙනම පට දෙකක් හදාගන්න. සම පට දෙකක්. අපි ඔය ක්‍රියාවලියට කියනවා DNA स्वयं प्रतिफलित වීම කියලා. DNA स्वयं प्रतिफलित වීම. DNA स्वयं प्रतिफलित වීම කියලා කියනවා ඔය ක්‍රියාවලිය. එතකොට අපි මේ PCR වලදී නැත්තම් polymerase දාම ප්‍රතික්‍රියාව කියන එකේදී කරන්නේ මේ DNA स्वयं प्रतिफलिත වීමේ යාන්ත්‍රණය කියන එක නාලස්තව කරනවා. නාලස්තව කියන්නේ පරීක්ෂණ නලයක් ඇතුලේ අපි ඊට උපමනා කරන ද්‍රව්‍ය ටික දීලා මේ වැඩේ කරගන්නවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රමයකට අදාළ DNA අනුක්‍රමයකට අදාළ ඒකේ පිටපත් තා විශාල ප්‍රමාණයක් අපි නාලස්තව හදා ගන්නවා. ඒකෙදී අපි මේ අනුගමනය කරලා තියෙන්නේ අපි මේ අනුගමනය කරන්නේ DNA ස්වයං ප්‍රතිඵලිත වීමේ යාන්ත්‍රණය. ආන්ගේ DNA ස්වයං ප්‍රතිඵලිත වීමේ යාන්ත්‍රණය අනුගමනය කරලා නාලස්තව අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රමයක පිටපත් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා PCR නැත්නම් polymerase දාම ප්‍රතික්‍රියාව කියලා. එතකොට මේ PCR නැත්නම් polymerase දාම ප්‍රතික්‍රියාව කියන එකට polymerase chain reaction කියන එක පිට අතිශයින් වැදගත් වෙනවා ජාන තාක්ෂණ ජාන ඉංජිනේරු විද්‍යාවේදී විවිධ වූ කාර්යයන් සඳහා අපිට මේක යොදා ගන්න පුළුවන්. දැන් මේ දවස්වල අපි සුලභව මේක පිළිබඳව කතා කරනවා, මේක පිළිබඳව අහනවා. මේ COVID-19 කියන වෛරසය යම් පුද්ගලයෙක් තුළ ආසාදනය වෙලාද කියලා බලන්න නම් පොඩි ස්වැබ් එකක් මේ නහයෙන් හරි කටෙන් හරි දාලා අපේ මේ ගසනිකාවේ කියන ආසා ගසනිකාව හා මවුතු ගසනිකාව ප්‍රදේශයෙන් සෙම්පටල චුට්ටක් අරගෙන ඒකේ අදාළ COVID-19 වෛරස් එක තියෙනවා නම් COVID-19 වෛරස් එකේ තියෙන RNA කොටසක් ආන්ගේ RNA කොටස ඊට පස්සේ DNA කොටසක් බවට පරිවර්තනය කරලා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිමෙන් ආන්ගේ DNA කොටස අපි බලනවා අපේ ගන්න සාම්පල් එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද.
තමයි PCR වලින් කරන්නේ COVID-19 අපි පස්සේ කතා කරමු. එතකොට අපි මෙතනදී කතා කරන්න යන්නේ මේ PCR යාන්ත්‍රණය ගැන. PCR යාන්ත්‍රණය ගැන තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. polymerase chain reaction කියන එක. එතකොට PCR කියලා කියන්නේ මොකක්ද කියලා අපි අගොඩ දැනගන්න ඕනේ. PCR කියලා කියන්නේ DNA ප්‍රතිවලිත වීමේ යාන්ත්‍රණය අනුගමනය කරමින් නාලස්තව අවශ්‍ය කරන DNA අනුක්‍රමයක පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම තමයි අපි polymerase දාම ප්‍රතික්‍රියාව නැත්නම් PCR කියලා කියන්නේ. එතකොට මේකේ අපි වෙන්නේ මොකක්ද කියන කතන්දරේ පැහැදිලි කරනවා දැන්. මේකට මැෂින් කියනවා PCR මැෂින් කියනවා PCR මැෂින් ඇතුලේ ඔය කතන්දර ටික සිද්ධ වෙලා අවසානයේදී අපිට අවශ්‍ය කරන පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා දෙන්න. අපි බලමු මේකේ යාන්ත්‍රණය කොයි වගේද කියලා. හරි. polymerase දාම ප්‍රතික්‍රියාව කියන එක ගත්තහම PCR polymerase දාම ප්‍රතික්‍රියාව කියන එක ගත්තහම දරුවෝ මේකේ හිතන්නකෝ මෙන්න අපට අවශ්‍ය කරන DNA අනුක්‍රම කොටස තියෙනවා. ඒ කියන්නේ අර DNA කියන DNA අණුවේ අපිට පිටපත් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරගන්න ඕනේ. අපිට පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙන DNA අනුක්‍රම කොටස තමයි ඔය තියෙන්නේ. අපිට මේකේ මම මේ පැත්ත 5 ප්‍රයිම් එක කිව්වොත් එහෙම මේ පැත්ත 3 ප්‍රයිම්. නම් මේ පැත්ත 3 ප්‍රයිම් එක වෙනවා මේ පැත්ත 5 ප්‍රයිම් එක. හරි. එතකොට මේගොල්ලෝ අතරේ හයිඩ්‍රජන් බන්ධන වලින් මේ විදිහට බැඳිලා තමයි තියෙන්නේ මේ මට අවශ්‍ය කරන DNA අනුක්‍රමය. තියෙන හයිඩ්‍රජන් බන්ධන. එතකොට මට ඕනේ මේ DNA අනුක්‍රමය නැත්නම් මම මේකට කියනවා අවශ්‍ය DNA අනුක්‍රමය කියලා කියන්නේ අණුපිළිවෙල කියන්නේ මේ මට අවශ්‍ය කරන DNA අනුක්‍රමය මට ඕනේ පිටපත් විශාල සංඛ්‍යාවක් හදාගන්න. දැන් සරල උදාහරණයක් ගන්නකො මෙහෙම දරු ව්‍යවහාරික විද්‍යාව ව්‍යවහාරික වෛද්‍ය විද්‍යාවේදී නැත්නම් අපි කියන අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී යම්කිසි මිනිමරුවක් හරි මොකක් හරි අපරාධයක් හරි මොකක් හරි වෙච්ච තැනක හුඟක් වෙලාවට අපරාධකාරය හඳුනා ගැනීමට මේ PCR ක්‍රමවේදය උපයෝගී කරගන්න පුළුවන්. ඒක කරන්නේ ඒ අපරාධය වෙච්ච ස්ථානයේ තියෙනවා අපරාධකාරයාගේ වෙන්න පුළුවන් නැත්නම් ඒ මියගිය පුද්ගලයාගේ හෝ අපරාධයට ලක් වෙච්ච පුද්ගලයාගේ විඳිතයාගේ මොනවා හෝ ලේ වෙන්න පුළුවන්, වමනේ වෙන්න පුළුවන්, කෙස් ගහක් වෙන්න පුළුවන් මොනවා හෝ අපිට DNA ටිකක් ලබා ගන්න පුළුවන් මොනවා හරි දෙයක් එතන තියෙන්න පුළුවන්. ඒක එක්කෝ ඉසකෙස් වෙන්න පුළුවන්. මොකද ඉසකෙස් ගැල වෙනකොට මේ චුට්ටක් අපේ මේ ස්කබලේ අපි චර්ම කොටසින් චුට්ටක් එනවා. ඊට පස්සේ එහෙම නැත්නම් ලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වමනේ වෙන්න පුළුවන්, ශුක්‍රාණු වෙන්න පුළුවන්, යෝනි මාර්ගික තරල වෙන්න පුළුවන් මොනවා හෝ එහෙම යම් කිසි දෙයක් එතන තියෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දැන් හිතන්නකො වමනේ හරි ලේ හරි චුට්ටක් තිබ්බ කියලා ඒ වගේ එකක තියෙන සෛල ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒතකොට DNA ප්‍රමාණයත් අඩුයි. අන්නේ චූටි DNA ප්‍රමාණය සංඛ්‍යාවෙන් වැඩි කරගන්න අපිට PCR යොදා ගන්න පුළුවන්. ඒ චූටි DNA ප්‍රමාණය සංඛ්‍යාවෙන් වැඩි කරගන්න අපිට PCR යොදා ගන්න පුළුවන්. එතකොට වෙන PCR ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. මේක යාන්ත්‍රණය මෙහෙම. හරි. මේ කියන්නේ අපිට අවශ්‍ය කරන DNA අණුක්‍රම. මේ PCR යාන්ත්‍රණයේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. පළවෙනි එකට අපි කියනවා DNA දුස්වභාවීකරණ. DNA දුස්වභාවීකරණ. DNA දුස්වභාවීකරණ. ඊට පස්සේ දෙවෙනි එකට කියනවා තාපානුශීත මේක මකනවා යුගලන. තාපානුශීත යුගලන. තුන්වෙනි එකට කියනවා මූලිකයෙන් දිගුවීම. මූලිකයෙන් දිගුවීම. ඕම ඔය පියවර තුන තමයි දරුවෝ PCR වලදී වෙන්නේ. මේ මොනවද මේ පියවර කියන එක අපි කතා කරනවා. ඕම ඔය පියවර තුන යටතේ තමයි මේ PCR polymerase දාම ප්‍රතික්‍රියා polymerase chain reaction කියන එක වෙන්නේ. හරි? හරි. මේක ගැන කතා කරන්න කලින් මේ PCR වෙන්න PCR ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මිශ්‍රණය PCR ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා අපි බලන්න.
PCR ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ ටික අපි මතක තියාගන්න ඕනේ. PCR ක්‍රියාවලියට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වෙනවා මේ අපට අවශ්‍ය කරන DNA අනුක්‍රමය ඕන වෙනවා. මොකද ඒකේ පිටපත් විශාල සංඛ්‍යාවක් නේ හදාගන්න. ඊට පස්සේ දරුවෝ ඒකට ඕන වෙනවා මූලිකයක් ඕන වෙනවා. අපි ඒවට කියන ප්‍රයිමර්ස් කියන. ප්‍රයිමර්ස් මූලිකයන්. මූලිකයන් ඕනේ. මොකද මූලිකයන් කියලා කියන්නේ දැන් මේ DNA PCR ක්‍රියාවලිය සිද්ධ කරනකොට මේ DNA වල ඊට සමාන ඊට අනුපූරක පිටපතක් නේ හැදෙන්නේ. එතකොට මේ අනුපූරක පිටපතක් හදන්නේ DNA polymerase කියන එන්සයිම්. DNA polymerase එන්සයිම් එකට නිකම්ම එකපාරට වැඩේ පටන් ගන්න බෑ. එයාට පොඩි මූලික කෑල්ලක් ඕන වෙනවා. මම කියන්න මොකද්ද කියලා. අනේ මූලිකය දැම්මට පස්සේ මූලිකයේ ඉඳලා එයාට ඉස්සරහට නියුක්ලියෝටයිඩ් එකතු කරගෙන හදාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට ඒ ආන්ගේ මූලිකයන් ඕනේ. ඊට පස්සේ ඕන වෙනවා දරුවෝ DNA polymerase එන්සයිමයක් ඕන වෙනවා. DNA polymerase එන්සයිමයක් ඕන වෙනවා. දැන් මෙතෙන්දී අපි DNA polymerase එන්සයිමේ ගන්නේ මේ බැක්ටීරියාව. Thermus aquaticus කියන බැක්ටීරියාවගේ DNA polymerase තමයි අපි ගන්න. ඒකට හේතුව මේ DNA polymerase අපි polymerase chain reaction නැත්නම් PCR මිශ්‍රණය මුලින්ම අපි මේ දුස්වභාවීකරණය කියන කතන්දරය සිද්ධ කරනකොට සෙල්සියස් අංශක 95කට විතර රත් කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් එන්සයිම් කියලා කියන්නේ ප්‍රෝටීන. හුඟක් වෙලාවට RNA කොටස් තියෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට එන්සයිම් කියන්නේ ප්‍රෝටීන දුස්වභාවීකරණයට ලක් වෙනවා. එතකොට අපි සෙල්සියස් අංශක 95කට රත් කරලා මිශ්‍රණය ඊට පස්සේ ආපහු සෙල්සියස් අංශක 50ට උෂ්ණත්වයකට අඩු කරලා සාමාන්‍යයේ තියෙන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තමයි මේ වැඩේ වෙන්නේ. මේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව කියන එක වෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් වැඩි උෂ්ණත්වයකදී. මේ වැඩි උෂ්ණත්වයකදී වෙන්න නම් ඒ වැඩි උෂ්ණත්වයේදී ක්‍රියා කරන DNA පොලිමරේස් එන්සයිමය ඒ වැඩි උෂ්ණත්වයට ගැළපෙන එන්සයිමයක් වෙන්න ඕනේ. ඒ වැඩි උෂ්ණත්වයේදී හානි වෙන්නේ නැති ඒ වැඩි උෂ්ණත්වයේදී තමුන්ගේ වැඩේ හරියටම කරන එන්සයිමයක් වෙන්න ඕනේ. ඒ සඳහා අපි යොදාගන්නේ මේ Thermus aquaticus කියන තාපකාමී බැක්ටීරියාවගේ තියෙන DNA polymerase. හරි? අපි ඒක කියනවා tag DNA polymerase. tag DNA polymerase කියලා කියනවා. tag DNA polymerase. මේ tag DNA polymerase එන්සයිමේ ප්‍රශස්ත උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 74ක් විතර වෙනවා. දැන් අපි දන්නවා දරුවෝ අපේ ඇඟේ ක්‍රියා කරන සාමාන්‍ය එන්සයිම් වල ප්‍රශස්ත උෂ්ණත්වය වෙන්නේ අපේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 37 ඔය වගේ ප්‍රමාණ. හැබැයි මේ tag DNA polymerase වල ප්‍රශස්ත උෂ්ණත්වය උපරිම ක්‍රියාකාරීත්වයක් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 74. එතකොට අපිට ඒ වගේ උෂ්ණත්වයක උපරිම ප්‍රශස්ත උෂ්ණත්වයක් වෙන්නන polymerase එන්සයිමයක් මෙතෙන්ට පාවිච්චි කරන එක හොඳයි. මොකද මේ ප්‍රතික්‍රියා මිශ්‍රණය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තමයි පවතින්නේ. එතකොට අපි ගන්නවා tag DNA polymerase enzyme. tag DNA polymerase. ඊට පස්සේ අපි ඕකට ගන්න ඕනේ deoxyribonucleotide. ඇයි මේක මේ වගේම අනුපූරක කොපියක් හදනවා කියලා කියන්නේ මේ DNA පටේ නැත්නම් මේ polynucleotide දාමයට ඉදිරියෙන් හැදෙන්නේ තව deoxyribonucleotide දාමයක්. එතකොට ඕන වෙන්නේ deoxyribonucleotide. deoxyribonucleotide D GTP ඕන වෙන්නේ. deoxy guanosine triphosphate. ඊට පස්සේ deoxy adenosine triphosphate ඕන වෙන්නේ. ඊට පස්සේ deoxy thymidine triphosphate ඕන වෙන්නේ. ඊට පස්සේ deoxy cytidine triphosphate ඕන වෙන්නේ. ඔහොම ඔය නියුක්ලියෝටයිඩ් deoxyribonucleotide ටික ඕන වෙන්නේ. ඊට අමතරව දරුවෝ අපිට ඕන වෙන්නේ මැග්නීසියම් ධන දෙක අයින ඕන වෙන්නේ. මැග්නීසියම් ධන දෙක අයින ඕන වෙන්නේ. ඔය ටික තමයි මේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ තියෙන්නේ. PCR මිශ්‍රණයේ තියෙන්න ඕනේ අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රමයේ තියෙන්න ඕනේ. ඒ DNA අනුක්‍රමය දික් කරගන්න අපිට අවශ්‍ය කරන මූලිකයන් ප්‍රයිමර්ස් තියෙන්න ඕනේ.
ඊට පස්සේ tag DNA polymerase enzyme තියෙන්න ඕනේ. deoxyribonucleotide තියෙන්න ඕනේ. deoxyguanosine triphosphate, deoxyadenosine triphosphate, deoxythymidine triphosphate, deoxycytidine triphosphate කියන deoxyribonucleotide ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ magnesium දත් දෙකක් තියෙන්න ඕනේ. ඕම් ඔය ටික තියෙන්න ඕනේ PCR මිශ්‍රණය. ඕම් ඔය PCR මිශ්‍රණය හදාගත්තාට පස්සේ තමයි මේක ඇතුලේ වෙන වැඩ කටයුතු ටික අපි කතා කරන්න යන්නේ. ඔය තියෙන PCR මිශ්‍රණේ මුලින්ම දැන් අපි දන්නවා PCR මිශ්‍රණේ තියෙන්න ඕනේ දේවල්. ඔය PCR මිශ්‍රණේ මුලින්ම අපි කරන්නේ දැන් අපිට ඕනේ මම මේක මතනවා දැන් අපි දන්නවා PCR මිශ්‍රණේ තියෙන්න ඕනේ දේවල් මොනවද කියලා. දැන් අපිට කරන්න උවමනා වෙලා තියෙන්නේ මේ DNA අනුක්‍රමයේ පිටපත් විශාල ප්‍රමාණයක් දන්නේ. මේ DNA අනුක්‍රමයේ පිටපත් විශාල සංඛ්‍යාවක් දන්න එක තමයි අපිට උවමනා. එහෙනම් අපිට මේ DNA අනුක්‍රමයේ මුලින්ම පිටපත් විශාල සංඛ්‍යාවක් ගන්න නම් මේ පොලිනියුක්ලියෝටයිඩ් දාමයේ ඉස්සරහින් එයා වගේ තව පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් හදා ගන්න. මේ පොලිනියුක්ලියෝටයිඩ් දාමයේ ඉස්සරහින් එයා වගේ තව පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් හදා ගන්න. අන්න එහෙනම් ඉස්සෙල්ලාම දරුවෝ වෙන්න ඕනේ මේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක අතරේ තියෙන හයිඩ්‍රජන් බන්ධන විදෙලන්න. අර මේ විදිහට තියෙන සර්පිලාකාර DNA අණුවේ අනුපූරක දාම දෙක අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන විදෙලන්න මුලින්ම මේක රත් කරනවා සෙල්සියස් අංශක 95කට 94කට විතර. ඕම් ඔය පියවරක් හඳුන්වනවා දුස්වභාවීකරණය කියලා. ඔක තමයි දරු දුස්වභාවීකරණය කියලා. දුස්වභාවීකරණය. එතකොට දුස්වභාවීකරණයේදී දුස්වභාවීකරණය වුණාට පස්සේ මේ විදිහට දාම දෙක වෙන් වෙනවා. අපිට අවශ්‍ය කරන ඉලක්ක DNA අනුක්‍රමයේ දාම දෙක ඔය විදිහට වෙන් වුණාද? දුස්වභාවීකරණය වුණා. දැන් මේ දාම දෙක වෙන් වුණාට පස්සේ මේ විදිහට තියෙන ඒවා යම් අර මූලිකයන් කියන ඒවා අවශ්‍ය වෙනවා. හරි. සෙල්සියස් අංශක 95 දී තමයි දරුවෝ මේ දුස්වභාවීකරණය කියන එක සිද්ධ වෙන්නේ 95 94 ආසන්න උෂ්ණත්වවල. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දුස්වභාවීකරණය වෙන්නේ 95 94 වගේ ලොකු උෂ්ණත්වයකදී. එතකොට අපි tag DNA polymerase enzyme එක ගත්තා. අපි සාමාන්‍ය tag DNA polymerase enzyme එක යොදන්නේ දුස්වභාවීකරණය කරාට පස්සේ. මේ tag DNA polymerase enzyme එක සෙල්සියස් අංශක 74 දී ආගේ ප්‍රශස්ත ක්‍රියාවලිය පෙන්වුවට සෙල්සියස් අංශක 95 කියන්නේ ලොකු උෂ්ණත්වයක් ඉන්නවා. එයාවත් අපි යොදන්නේ මේ දුස්වභාවීකරණයට ලක් වුණාට පස්සේ. දුස්වභාවීකරණයට ලක් වුණාට පස්සේ තමයි අපි tag DNA polymerase enzyme එකත් යොදන්නේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි පියවර දුස්වභාවීකරණය. දුස්වභාවීකරණය වෙන්නේ සෙල්සියස් අංශක 94 95 වගේ ඉහළ උෂ්ණත්වයකදී. එතන මේ අපිට අවශ්‍ය කරන ඉලක්ක DNA අනුක්‍රමයේ හයිඩ්‍රජන් බන්ධන යාමද පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන පිට වෙනවා. ඊට පස්සේ මේ තාප අනුශීත යුගලනය කියන එකට යනවා. තාප අනුශීත යුගලනය කියන එක සිද්ධ වෙන්නේ දරුවෝ සෙල්සියස් අංශක 95ට විතර මේ මිශ්‍රණය රත් වුණාම දුස්වභාවීකරණය වෙනවා. ඊට පස්සේ ඔක උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් අංශක 50 60 වගේ උෂ්ණත්වයක. සෙල්සියස් අංශක 50 60 වගේ උෂ්ණත්වයකට අඩු වෙනවා. එතකොට මේ සෙල්සියස් අංශක 50 60 වගේ උෂ්ණත්වයකට අඩු වුණාට පස්සේ අර අපි ඉස්සෙල්ලා කිව්වා ප්‍රතික්‍රියා මිශ්‍රණයේ තියෙනවා මූලිකයන් ප්‍රයිමර්ස් තියෙනවා. ඕම් මේ ප්‍රයිමර්ස් ඇවිල්ලා සම්බන්ධ වෙනවා අපේ ඉලක්ක DNA අනුක්‍රමයේ 3 ප්‍රයිම් එක තමයි සම්බන්ධ වෙන්නේ. 3 ප්‍රයිම් එක. 3 ප්‍රයිම් එක. මොකද DNA පොලිමරේස් වලට නියුක්ලියෝටයිඩ් එකතු කරගෙන යන්න පුළුවන් 3 ප්‍රයිම් එකකින්. අපිට අවශ්‍ය DNA අනුක්‍රමයේ 3 ප්‍රයිම් එකට තමයි සම්බන්ධ වෙන්නේ. මේක මෙතෙන්ට සම්බන්ධ වෙනවා, මේක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඒතර මේ තියෙන්නේ මූලිකයන්. දොඩේ මූලිකයන් සම්බන්ධ වෙන්නේ සෙල්සියස් අංශක 50 60 වගේ අඩු උෂ්ණත්වවල. ප්‍රයිමර්ස්. ඒක මූලිකය කියලා මම ලියන්නම්. ප්‍රයිමේ. දොඩ මේකට කියනවා මේ forward prime එකක් මේක backward prime එක. the reverse prime. හරි. එතකොට මේ prime එකක් සම්බන්ධ වුණාට පස්සේ මේ prime එකක් විදියට සාමාන්‍යයෙන් යොදාගන්නේ නියුක්ලියෝටයිඩ් 15ක් 20ක් විතර තියෙන ඔලිගොනියුක්ලියෝටයිඩ් කොටසක්. ඔලිගොනියුක්ලියෝටයිඩ් කොටසක් කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ් කීපයක් තියෙන. නියුක්ලියෝටයිඩ්
මෙතන නම් 6යි 7යි 8යි මේ තමයි මේ වගේ තියෙන කොටසක් ඔලිගොනියුක්ලියෝටයිඩ් කියන්නේ. ඔලිගොනියුක්ලියෝටයිඩ් කියන නියුක්ලියෝටයිඩ් 15ක 20ක විතර DNA කොටසක් තනිදාමයක් ඒක හඳුන්වන ඔලිගොනියුක්ලියෝටයිඩ් කොටස. ඔය ඔලිගොනියුක්ලියෝටයිඩ් කොටස හදාගන්නේ මේ අපිට ඉලක්ක DNA අනුක්‍රමයට අදාළව තමයි අපි හදාගන්නේ. ඒකේ 3 ප්‍රයිම් එකේ ඉඳන් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. එතකොට අර දාන ඔලිගොනියුක්ලියෝටයිඩ් කොටස නැත්නම් මූලිකයේ ප්‍රයිම් එක අපිට අවශ්‍ය කරන අනුක්‍රම ඉලක්ක DNA අනුක්‍රමයේ ඉලක්ක DNA අනුක්‍රමයේ 3 ප්‍රයිම් එකට සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයේ වේගයෙන් සම්බන්ධ වෙනවා. ඕම ඔය පියවරට අපි කියනවා තාපානුශීත යුගලණය කියලා. තාපානුශීත යුගලණය. ඉතින් තාපානුශීත යුගලණය. තාපානුශීත යුගලණය. ඒක වෙන්නේ සෙල්සියස් අංශක 50 60 වගේ අඩු උෂ්ණත්වය. ඊට පස්සේ අවසාන පියවර තමයි මූලිකයෙන් දිගු වීම නැත්නම් දිගු වීම කියන්නේ. ඒකෙදි වෙන්නේ ආයනීය ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 74ට විතර වැඩි වුණාම සෙල්සියස් අංශක 74ට විතර වැඩි වුණාම ඔය ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 74ට විතර වැඩි වුණාම ටැග් DNA පොලිමරේස් කියන එන්සයිම් එක වේගයෙන්ම සම්බන්ධ වෙලා අර අපි යොදපු ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ටික එකතු කරගෙන එකතු කරගෙන මූලිකයට එක නියුක්ලියෝටයිඩ් එකතු කරගනිමින් මේ විදිහට එයාව සංශ්ලේෂණය කරගෙන යනවා ඉස්සරහ. මේ විදිහට සංශ්ලේෂණය කරගෙන යනවා. ඕමෝකට තමයි කියන්නේ මූලිකයෙන් දිගු වීම නැත්නම් දිගු වීම. එහෙනම් ඕමෝයේ පියවර තුන තමයි PCR යාන්ත්‍රණයේදී අපිට කතා කරන්න තියෙන්නේ. PCR යාන්ත්‍රණයේදී අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ PCR යාන්ත්‍රණයේ පියවර තුනයි තමයි දුස්වභාවීකරණය, තාපානුශීත යුගලණය, මූලිකයෙන් දිගු වීම. එතකොට මේකේ මේ අපිට අවශ්‍ය කරන ඉලක්ක DNA අනුක්‍රමයේ දැන් ඔන්න එක වක්‍රයක් අපි කියන එක චක්‍රයක් ගියාට පස්සේ එක චක්‍රයක් ගියාම කොපි දෙකක් හැදෙනවා. එක චක්‍රයක් ගියාම කොපි දෙකක් හැදෙනවා. ඊළඟ චක්‍ර ගියාම මෙයාගෙන් දෙකයි මෙයාගෙන් දෙකයි හැදෙනවා. කියන්නේ 4. ඊළඟ චක්‍ර ගියාම 8යි. ඊළඟ චක්‍ර ගියාම 16යි. ඒ විදිහට මේකේ සාමාන්‍ය චක්‍ර 35ක් විතර යනකොට DNA අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රමයට අදාළ පිටපත් මිලියන ගණනක් හදාගන්න පුළුවන්. අපි කියනවා මේක ඝාතීය වර්ධනයක් වෙනවා. එක්ස්පොනෙන්ෂල් growth එකක් වෙන්නනවා කියලා කියනවා. එක්ස්පොනෙන්ෂල් ඝාතීය කියලා කියන්නේ දෙකේ බලවලින් වැඩි වෙවි තමයි යන්නේ. ඒකට ඒ විදිහට තමයි මේකේ DNA අනුක්‍රම අපිට අවශ්‍ය DNA අනුක්‍රම වල පිටපත් දා විශාල ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චක්‍ර 35ක් විතර යනකොට සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රම මිලියන ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකට ඕක තමයි PCR මූලධර්මයේ ඇතුලේ PCR යාන්ත්‍රණය ඇතුලේ සිද්ධ වෙන ප්‍රධාන පියවර තුන. පළවෙනි පියවරට අපි කියනවා දුස්වභාවීකරණය. දුස්වභාවීකරණය වෙන්නේ සෙල්සියස් අංශක 94 95 වගේ උෂ්ණත්වයකදී. මොකද වෙන්නේ අර අපිට අවශ්‍ය කරන ඉලක්ක DNA අනුක්‍රමයේ ඒ නියුක්ලියෝටයිඩ් දාප දෙක අතර තිබ්බ හයිඩ්‍රජන් බන්ධන බිඳ වෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවර යන තාපානුශීත යුගලණය. අර ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 60 වගේ උෂ්ණත්වයකට අඩු වුණාම මූලිකයන් අපි යොදපු මූලිකයන් ඇවිල්ලා අපි ඉලක්ක DNA අනුක්‍රමයේ 3 අන්තයට බැඳෙනවා. ඒ 3 අන්තයට බැඳුණාට පස්සේ සාමාන්‍ය සෙල්සියස් අංශක 74 දී විතර ටැග් DNA පොලිමරේස් වල ප්‍රශස්ත උෂ්ණත්වයේ ටැග් DNA පොලිමරේස් එන්සයිම් මේ වගේ නියුක්ලියෝටයිඩ් එක ගන්න එකතු කරගෙන අර අපි යොදපු DNA එකට අනුපූරක DNA පට හදාගන්න. ඕම ඔය පියවර තුන තමයි polymerase chain reaction වල නැත්නම් PCR වල අපිට දක්වන්න ලැබෙන පියවර තුන වෙන්නේ. ඒකට ඒක උෂ්ණත්වයේ වෙනස් වෙන අවස්ථා තුනක් සෙල්සියස් අංශක 94ට වැඩි වුණාම ස්වභාවීකරණය වෙනවා. තාපානුශීත යුගලණයේදී සෙල්සියස් අංශක 50 60 වගේ අඩු උෂ්ණත්වයේ ඊට පස්සේ ටැග් DNA polymerase වලින්
දිගුවීම කියන ක්‍රියාවලිය නැත්නම් නියුක්ලියෝටයිඩ් එකතු කරගෙන මූලිකයේ දිගුවීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෙල්සියස් අංශක 74 න්. එතකොට දරුවෝ මේ හැදෙන අනුපූරක දාම ගත්තාම ඒව අර මූලිකයේ තිබ්බ හින්දා අපිට ඉලක්ක DNA අනුක්‍රම කොටස වල චුට්ටක් දිගින් වැඩි. චුට්ටක් දිගින් වැඩි මොකද මූලික කොටසක් තිබ්බ හින්දා. අනිත් එක මේ තාපානුශීත යුගලණයට අදාළ වන උෂ්ණත්වය කියන එක මේ ප්‍රයිම් එකේ තියෙන කියන්නේ ප්‍රයිම් එකේ තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල සායක දිග කියන එක මත රඳාපවතින. හරි. එතකොට සාමාන්‍යයෙන් අපිට හරියටම අපි යොදපු මේ ඉලක්ක අපිට අවශ්‍ය කරන ඒ DNA අනුක්‍රමය මේ අපි යොදපු DNA අනුක්‍රමයම අපිට ගන්න නම් අලුතෙන්ම ඒ DNA අනුක්‍රමයම ගන්න නම් වක්‍ර දෙකක්වත් යන්න ඕන. වක්‍ර දෙකක් ගියාට පස්සේ මොකද පළවෙනි එකේදී මේ දෙන්න වෙනම අනුපූරක දෙකක් හදාගන්න. දෙවෙනි වක්‍ර ගියාට පස්සේ මෙයා වෙනම හතරක් හදලා මෙයා වෙනම හතරක් හදලා. එතන අලුතෙන්ම හැදිච්ච දෙකක්. එතකොට අන්න ඒ විදිහට 2යි 4යි 8යි 16යි ඒ පිළිවෙලට තමයි මේකේ අපිට අවශ්‍ය කරන DNA අනුක්‍රම ටික වැඩි කරලා දෙන්නේ සංඛ්‍යාවෙන් වැඩි කරලා දෙන්නේ. ඒකට ආන්ගේ සංඛ්‍යාවෙන් වැඩි කිරීම තමයි අපි කියන්නේ ඝාතීය විදියට වැඩි කරලා දෙනවා කියලා එක්ස්පොනෙන්ෂල් විදියට වැඩි කරලා දෙන එක්ස්පොනෙන්ෂියල් growth එකක් කියලා කියන්න පුළුවන්. හරි. ඕක තමයි අපි PCR කියලා හඳුන්වන්නේ. හරි. ඕක තමයි දරුවෝ PCR කියලා හඳුන්වන්නේ. එතකොට මේ PCR වල භාවිත දැන් ඔක වර්තමානයේදී පාවිච්චි කරන්න නම් ඔහොම අපි ඔය කතා කරාට ඔය ප්‍රතික්‍රියා මිශ්‍රණේ දුන්නට පස්සේ PCR මැෂින් එකෙන් චක්‍ර 3-4 චක්‍ර 35-40 විතර ගියාට පස්සේ අපට අවශ්‍ය කරන ප්‍රතිඵල අවශ්‍ය කරන ප්‍රමාණයට DNA අනුක්‍රම ලබා ගන්න පුළුවන්. දැන් ඔය COVID-19 සඳහා පාවිච්චි කරන්නේ RT-PCR නැත්නම් අපි කියනවා ඒකට real time PCR කියලා reverse transcriptase real time PCR කියන එක තමයි COVID-19 බලන්න පාවිච්චි කරන්නේ. ඒක ඔයාලගේ සිලබස් එකට අදාළ නැහැ. මේක අමතර කතාවක්. මොකද reverse transcriptase real time PCR කියලා කියන්නේ reverse transcriptase කියලා කියන්නේ COVID-19 වෛරස් එකේ තියෙන RNA කොටසක්. උඩ RNA කොටසකින් එකපාරට DNA කොටසකට යන්න බෑ. ඒ කියන්නේ RNA කොටසකින් reverse transcriptase කියන එන්සයිමය මොකද RNA කොටසකට තනියෙන් ප්‍රතිවලිත වෙන්න බෑ. RNA කොටසකින් අපිට RNA කොටසක් අවශ්‍යයි නම් හදාගන්න යන්න ඕනේ cDNA. complementary DNA එකක් හදාගන්න. ඒකට ඒ RNA එකේ cDNA එක හදාගන්න reverse transcriptase කියන එන්සයිම වලින්. ආන්ගේ reverse transcriptase කියන එන්සයිමය දුන්නාට පස්සේ එයා එතනින් හදනවා cDNA. ආන්ගේ cDNA පාවිච්චි කරලා තමයි අපි PCR එක කරන්නේ. ඒකට එතෙන්ට අර විශේෂයෙන් අපි යොදා ගන්නවා ඒකේ අර මාකර් එකක් විදිහට ඔය අපි ප්‍රෝබ් එකක් කියලා හඳුන්වන මාකර් එකක් විදිහට යොදා ගන්න විශේෂ වර්ණය ලබා ගන්න පුළුවන් සංයෝගයක්. ආන්ගේ සංයෝගය ඇසුරින් ඒ ලැබෙන සිග්නල් එකේ තීව්‍රතාවය මත තමයි අපි තීරණය කරන්නේ මේ අදාළ පුද්ගලයාට වෛරස් එක කොච්චර ප්‍රමාණයක් කියන්නේ අපිට වෛරස් එක තියෙන ප්‍රමාණය උනත් ඒකෙන් කියන්න පුළුවන්. හරි. ඒ ලැබෙන සිග්නල් එකේ තීව්‍රතාවය මත අපිට කියන්න පුළුවන් ඉතා කෙටි කාලයකදී සිග්නල් එක ලැබෙනවා නම් ඒකෙන් කියන්න පුළුවන් මෙයා තුළ වැඩිපුර වෛරස් අංශු ප්‍රමාණයක් තියෙනවායි කියන එක. මොකද අපි බලන්නේ අදාළ පුද්ගලයා තුළ COVID-19 වෛරසයට අදාළ RNA තියෙනවද කියලා. එතකොට ඒ වෛරසයට අදාළ RNA යම් පුද්ගලයෙක් තුළ වැඩිපුර තියෙනවා නම් අර සිග්නල් එක වැඩි වෙනවද? ඒ ආන්ත්‍රණය වලට පැහැදිලි කරන්නේ නැහැ. එතකොට ආන්ගේ සිග්නල් එකෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ අදාළ පුද්ගලයාගේ වෛරස් අංශු විශාල ප්‍රමාණයක් තියෙනවා. සුළු ප්‍රමාණයකින් අපිට ලැබෙනවා නම් ඒ සිග්නල් එක එයාගේ වෛරස් අංශු ප්‍රමාණය ඉතා අඩුයි. කොහොම වුණත් ඒ වෛරසය ආසාදනය වෙලාද නැද්ද කියන එක අපිට මේ real time PCR reverse transcriptase RT-PCR කියන ක්‍රමවේදය ඔස්සේ හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔය PCR වල එක භාවිතයක්. ඒ කියන්නේ ආසාදක රෝගකාරකයන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්. මේ වගේ ආසාදක රෝගකාරක තත්ත්ව හඳුනා ගන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වය ඇති වෙලාද ඒ රෝගකාරකයන් ශරීරගත වෙලාද අදාළ පුද්ගලයාගේ කියලා එහෙම හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවැනි භාවිත වන අවස්ථාවක් තමයි ඔය අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ව්‍යවහාරික වෛද්‍ය විද්‍යාවේදී අපිට ලැබෙන්නේ ඉතා සුළු. කියන්නේ අපිට දැන් DNA ඇඟිලි සලකුණු තාක්ෂණය ගන්නකොට DNA ඇඟිලි සලකුණු තාක්ෂණයට හෝ අපිට ඕනේ කරනවා යම්කිසි ප්‍රමාණයකින් DNA අදාළ පුද්ගලයා. ඒකට ඒ අදාළ පුද්ගලයාගේ DNA අපිට අර අදාළ
අපරාධය හෝ මිනීමැරුම හෝ මොකක් හෝ ඒ වෙච්ච සිද්ධිය වුණු තැන තියෙන ඉතා සුළු ප්‍රමාණයකින් ඒක එක්කෝ වමනි චුට්ටක් වෙන්න පුළුවන් නැත්නම් ලේ වෙන්න පුළුවන් නැත්නම් කෙස් ගහක් වෙන්න පුළුවන් ඉතා සුළු ප්‍රමාණයකින් තමයි අපිට ගන්න පුළුවන්. ඒ ගත්තට පස්සේ ඒකේ තියෙන DNA ටික ප්‍රගුණණය කරගන්න සංඛ්‍යාවෙන් වැඩි කරගන්න අපි මේ PCR ක්‍රමයේදී පාවිච්චි කරනවා. මොකද මේකේ ඉතා අඩු DNA ප්‍රමාණයක් අපි අවශ්‍ය තරමට නියුක්ලියෝටයිඩ් දුන්නොත් එහෙම ඩියොක්සිරයිබ් නියුක්ලියෝටයිඩ් දුන්නොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන් පිටම. ඊට පස්සේ දරුවෝ තව මේකේ තියෙන භාවිත තමයි ඔය ජාන තාක්ෂණය ක්ලෝනීකරණය වගේ දේවල් වලට අපිට අවශ්‍ය කරන DNA පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්ලෝනීකරණය වගේ දේවල් වල. ඊට පස්සේ අපිට පුළුවන් මොනවද පොසිල වලින් අපි ලබා ගන්න DNA කොටස් අධ්‍යයනය සඳහා තව ටිකක් වැඩිපුර හදා ගන්න PCR ක්‍රමයේද පාවිච්චි කරලා ඊට පස්සේ මානවයාගේ පරිණාමය පිළිබඳ දත්ත හොයා ගන්න පුළුවන් ආධිකල්පිත මානවයේ ජීවත් ප්‍රදේශ වලින් ලැබිච්ච පොසිල වල තියෙන DNA සාක්ෂි වැඩි දියුණු කරමින් අන්න අපිට යන්න පුළුවන් PCR තාක්ෂණය දාගෙන මේ ආධිකල්පිත මානවීන්ගේ සහ වර්තමාන මානවීන්ගේ පරිණාමය ගැන සංසන්දනය කරලා කතා කරන්න මේ වගේ දේවල් සොයා ගැනීම වලට යන්න. ඒ වගේ ජාන තාක්ෂණයේ ජාන ඉංජිනේරු විද්‍යාව ඉතා විශාල සොයා ගැනීම් ප්‍රමාණයකට ඉතා විශාල දායකත්වයක් සපයන විශේෂත්වයක් තමයි PCR polymerase chain reaction කියලා කියන්නේ. ඒකට PCR කියලා කියන්නේ සරල විදිහට ගත්තොත් දරුවෝ DNA ස්වයං ප්‍රතිවලිත වීමේ යාන්ත්‍රණය නාලස්තව කෘත්‍රිමව අපි DNA polymerase කියන එන්සයිම් එක යොදලා අපට අවශ්‍ය කරන DNA අනුක්‍රමයක පිටපත් විශාල සංඛ්‍යාවක් නිපදවා ගැනීම තමයි PCR කියන තාක්ෂණයේ යටතේ අපි හදාගන්නේ. හරි. එහෙනම් දරුවෝ ඔන්න ඔතනින් PCR වලට අදාළව මේ කොටස මම කතා කරලා අවසන් කරනවා. නව නිර්දේශයේ දරුවන්ට තමයි මේ කොටස වැඩිපුර තියෙන්නේ PCR ගැන දාලා තියෙන්නේ. පැරණි නිර්දේශයේ යාන්ත්‍රණයක්වත් මෙහෙම මුකුත්ම කතාවක් නැහැ. එතකොට අලුත් සිලබස් එකේට අපිට පොඩි සැකයක් තියෙනවා. වැඩිපුර බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් තමයි PCR කියලා කියන්නේ. මොකද වැඩිපුර කතා කරනවා, වැඩිපුර පාවිච්චි වෙනවා. ඒකට අපේ පේපර් හදන මේ මහාචාර්යවරුන්ට දෙන්න පුළුවන් මේක වැඩිපුර අහුවොත් හොඳයි කියලා. මොකද ළමයි අවධානයෙන් ඉන්නේ කියලා බලන්න පුළුවන්. ඒකින්ද ඔබ ටිකක් හොඳට බලා ගන්න කිනිලිමත් එක්ක මේ වීඩියෝ පටය මෙතනින් අවසන් කරනවා දරුවෝ. ඊළඟට අපි තවත් ඒ වගේම වැදගත් වීඩියෝ පටයකින් හම්බෙමු. එතකන් ඔයාලා හොඳට වැඩ කරන්න, මහන්සි වෙලා වැඩ කරන්න. මේක තමයි ඉවරට හම්බෙන හොඳම කාලේ වැඩ කරන්න. ඉඳා අනුදුර අනාගතයේදී මහපව පන්ති සමාසල් පටන් ගන්නවා. කොට ඔයාලාගේ වැඩ කටයුතු ටික සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. ආපහු කිසිම බයක් ඇති කරගන්න එපා. විභාගයට තියෙන කාලය මදි වේගම් කියලා ඒක මුකුත් ප්‍රශ්නයක් හිතට ඇති කරගන්න එපා. මේ තියෙන කාලේ තමයි හොඳම කාලේ. මේක ඇති අපිට කාලේ කොහොම හරි මේ වැඩේ කරගන්නයි කියන එක හිතේ තියාගෙන වැඩේ කරමු. මම හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.